ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. තෙරුවන් සරණයි. සුපින්බර සුවබර උදෑසනක් ඔබට. ගම්මැද්ද දම් සවිය හැමදාම ඔබේ ජීවිතයට වැදගත් දහම් කරුණු ඔබට කියා දෙන යුගයේ සඳහම් කතිකාවත. පොසොන්පුර පසළොස්වක පොහොය දවස ගෙවිලා දැන් දින කිහිපයක් ගත වෙලා තිබෙනවා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට උතුම් නිර්මල බුදුදහම රැගෙන බිත් ඉන් පස්සේ මේ රටේ සමාජ සංස්කෘතික පසුබිම වෙනස් වුණා. වසර 2600කට ආසන්න කාලයක් මේ විදිහට අපේ සමාජය බෞද්ධ දර්ශනයේ අනුහසින් ගොඩනැගුණා, සංවිධානය වුණා. අද අපි මාතෘකා කරගත්තේ මහින්දාගමනයත් එක්ක මේ විදිහට ගොඩනැගුණු නිර්මාණය වුණු ශ්‍රී ලාංකේය සමාජය තුළ අපි ධාර්මික සමාජයක් යයි කියන කාරණාව අද දවසේ කොයිතරම් දුරකට අපට දකින්නට තිබෙනවද? සැබවින්ම ධාර්මික සමාජයක්, දැහැමි සමාජයක්, දැහැමි රාජ්‍යයක් යනුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද කියන කාරණාවයි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ තුළ බොහොම පුළුල්ව එදා සහ අද තත්වයන් මනාව ගලපා ගනිමින් උදාහරණ සහිතව සාකච්ඡා කරන්නට ඔබට කරුණු කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි තමත් ගෞරවයෙන් යුතුව පාදාභිවන්දනයෙන් යුතුව අද දවසේ ගම්මැද්ද දම්සභි සඳහම් සාකච්ඡාවට ආරාධනා කළා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිසර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට සාදුකාර දෙව වහන්සේ පිළිගන්නවා අද දවසේ ගම්මැද්ද දම්සභියට. අපේ හැමදෙරුනේ මුලින් සඳහන් කළා වගේ දැන් පොසොන් පොහොය මේවර අපට උත්සව ශ්‍රීයෙන් සමරන්නට හම්බුනේ නැහැ. දැන් මේ විදිහට පොහොය කිහිපයක්ම වැදගත් පොහොය කිහිපයක්ම අපට මඟ හැරුණා. කෙසේ නමුත් අපි නිතරම කතා කරන්නේ මේ අපි ධාර්මිකව ඉන්න ඕනේ. සමාජයේ ධාර්මික වෙන්න ඕනේ. රට ධාර්මික වෙන්න ඕන, රාජ්‍ය ධාර්මික වෙන්න ඕන, රජු ධාර්මික වෙන්න ඕන. මේ ධාර්මික කියන වචනය පාවිච්චි කරනවා. දැන් මිහිඳු මහරහතන් වහන්සේත් ලක්දිවට බුදු දහම අරගෙන ආවට පස්සේ දේවනම්පිය රජතුමාට ඉස්සරළම මේ රට කරන හැටි මෙහිමයි කියලා උපදෙස් ලබා දුන්නා. ඉන් පස්සේ මේ බුදුදහම ලක්දිව පුරා ප්‍රචාරය වුණා සහ ඉන් පසුව ආපු රජවරුත් ඒ වගේම ඒ සමාජ තලෙනුත් කොයිතරම් පරිවර්තනයක් ලක් වුණත් මේ බුදුදහම අඛණ්ඩව පවත්වාගෙන ආවිල්ලා ඒ සමාජයේ ගොඩනැගීම වෙනුවෙන් බුදුදහම යොදාගත්තා සහ දහමේ ආශිර්වාදය ලබා ගත්තා. අපේ හැමෝටම මුලින්ම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති මේ ධාර්මික රාජ්‍යයක්, දැහැමි සමාජයක් කියන කාරණාව කොහොමද බුදුදහම තුල මේ බෞද්ධ දර්ශනය තුල අර්ථ ගන්වන්නේ? මේ පැහැදිලි කිරීම කරගෙනම අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ මනෝජ් මහත්මයා විමසව ප්‍රශ්නයත් සමග අපි වැඩසටහනට ප්‍රවේශ වෙනවා නම් විශේෂයෙන්ම ඊටත් කලින් කියන්නට ඕනේ අපේ සමාජයේ තියෙන ජනමාධ්‍ය අතර සිරස රූපවාහිනිය මගින් සිද්ධ කරන ගම්මැද්ද වැඩසටහන අපේ සමාජ හිතකාමී සමාජයට යහපතක් ඉෂ්ට කරන මානවවාදී උතුම් වැඩපිළිවෙලක් කියලා කියන එක මුලින් සිහිපත් කරන්න ඕන. ඒ සිහිපත් කිරීමත් කරලා අපි මනෝජ් මහත්මයාගේ ප්‍රශ්නයට එනවා. ඔබතුමා විමසන්නේ ධාර්මික සමාජය. ධාර්මික සමාජය කියලා කියන්නේ දැන් සමාජයක් කියලා කියන්නේ මිනිස්සුනේ. පුජ්‍යලයාත්ම තමයි සමාජය වෙන්නේ. අර කුලී කියන සමාජ විද්‍යාඥයෙක් කියලා තියෙනවා සමාජයයි පුජ්‍යලයයි කියන්නේ එකම කාසියක දෙපැත්ත කියලා. එතකොට දාර්ශනික සමාජයක් ගොඩනගෙනකොට මූලික වශයෙන්ම පුජ්‍යලයා ධාර්මික වෙන්න ඕන. පුජ්‍යලයා ධාර්මික වෙන්න ඕන කියලා කියනකොට ධාර්මික කියලා කියන එක වචනය අපි තරමක් විග්‍රහ කරගන්න ඕන.
මොකද අපේ බෞද්ධ සමාජය තුළ ධාර්මික පුජ්‍යලයා කියලා හඳුන්වන්නේ කවුද කියලා කියන්නේ. එතකොට බෞද්ධ සමාජය ශ්‍රී ලංකා සමාජය බෞද්ධ සමාජයක් හැටියට තමයි මුල් කාලීනව තිබුණේ. අදත් වැඩි පිරිස බෞද්ධ ජනතාව වෙනත් ආගමිකයොත් ඉන්නවා. විශේෂයෙන්ම බෞද්ධ ආගමිකයෙකු වුණාම ඔහු තුල ධාර්මික తত্ত্বය මනින පළවෙනිම සාධකය තමයි පළවෙනිම මිනුම් දණ්ඩ තමයි තුනුරුවන් සරණ ගිහින්ද නැද්ද කියලා කියන එක. තුනුරුවන් කියලා කිව්වේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියලා කියන තුනුරුවන් පිළිබඳ සරණ. ඒ කියන්නේ පිහිට. මට වෙන සරණක් නැහැ, තුනුරුවන්ගේ සරණයි තිබෙන්නේ. මම තුනුරුවන් සරණ යනවා කියලා කියන හැඟීම. ධාර්මික පුජ්‍යලයේ පළවෙනි කාරණය. එතකොට තුනුරුවන් සරණ යාම ශ්‍රද්ධා සම්පන්න පුජ්‍යලයකට ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීම. පැහැදීම කියලා කියන සමාජ වචනය ආගමික සමාජය තුළ ශ්‍රද්ධාව කියලා විස්තර කරනවා. තුනුරුවන් සරණ ගිහිපු පුජ්‍යලයා කියන එක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තුනුරුවන් සරණ ගිහිපු පුජ්‍යලයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ තුල ලයිෆ් ටයිම් සිලබස් එකක් දෙනවා. ඒ කියන්නේ ජීවිත යාව ජීව විෂය නිර්දේශයක්. ජීවිත කාලය තුලම රකින්න ඕනේ කරුණු කාරණා ටිකක්. ඒ යාව ජීව විෂය නිර්දේශය තමයි පංචශීලය. පංචශීලය. පංච කියන්නේ පහට, සීල්පද පහක් තියෙනවා. එතකොට යාව ජීව සීලය පංචශීලය අපි කියන්නේ ගිහියාගේ නිත්‍ය සීලය පංචශීලය කියලා. එතකොට පුජ්‍යලයක උපතේ සිට මරණය දක්වා යන ගමනේ මේ සිල්පද පහම කෙනෙකුට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වයස් අනුව ඉබේම ආරක්ෂා වෙන සිල්පද කීපයක් තියෙනවා. ඒ වයස් අනුව. නමුත් පංචශීලයට අනුගතව කටයුතු කිරීම තුනුරුවන් සරණ ගිය බෞද්ධයාගේ ක්‍රමය. එතකොට ධාර්මික මිනිස්සෙකු හැටියට සලකන දෙවෙනි කාරණාව. තව එකක් තියෙනවා තුන්වෙනි කාරණාව. ධාර්මික සමාජය තුළ දරුවෙකු වැඩි වියටපත් වුණ දවස් ඉඳලා හනිමුන් යන දවස දක්වාම රකින්න සීලය අපි කියනවා කුමර බඹසර. එහෙම නැත්නම් කුමරි බඹසර කියලා. බුද්ධ ආගමේ දීපු මහෝපදේශ. එතකොට මේවා ඇතුළත් වෙලා සකස් වෙන්නේ සිව් බඹ විහරණ කියලා කියන එක. අපිට ඒවා එකින් එක විස්තර කරන්න පුළුවන් මුලින් ඉඳන්ම. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා කියන කරුණු මිනිසාගේ මනස තුල වර්ධනය කර ගැනීමේ ස්වභාවය. ඒවා වර්ධනය කිරීමෙන් මනස පුරවා ගන්න ස්වභාවය. එතකොට ඔන්න ඔය විදිහට තුනුරුවන් සරණ ගිය පංචශීලයට අනුගත සිව්බඹ විහරණ සහිත මිනිසයා ධාර්මික මිනිසෙක් හැටියට සැලකනවා. ඒ ධාර්මික මිනිසයා සමාජයට සමාජගත ක්‍රියා කරනවා, ගෘහාශ්‍රිත ක්‍රියා කරනවා. ඇතැම් වෙලාවට තරුණයෙක් වෙන්න පුළුවන්, ඇතැම් වෙලාවට මවක් වෙන්න පුළුවන්, ඇතැම් වෙලාවට පියෙක් වෙන්න පුළුවන්, ඇතැම් වෙලාවට ආච්චි අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, සීයා කෙනෙක් වෙන්න පුළුවන්, ගෘහාශ්‍රිත. එතකොට පුංචි පවුල් ඒකකය, න්‍යෂ්ටික පවුල, එහෙම නැත්නම් විස්කෘත පවුල මේ සමාජයේ පවුල් සමාජය තුළ ධාර්මිකත්වය අගයනවා මේවයි. ඒ වගේම වුන් මහා සමාජයට ගියාමත් ඔවුන් තුළ මේ ධාර්මික ධර්මානුකූල ගතිසිරිත් ඔවුන්ගේ ජීවිතවල තිබුණා. ධර්මානුකූල ගතිසිරිත් තියනවායි කියලා කීම නෙවෙයි. ඒවා තමාගේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීම තමයි ධාර්මික මිනිසාගේ ස්වභාවය. එතකොට ධාර්මික රාජ්‍ය පාලනය ගත්තාම අපි ඊට තව ඉහාට යනවා. ධාර්මික රාජ්‍ය පාලනය තුලත් මේ කාරණාම තිබෙන්න ඕන.
රජ කෙනෙක් ගාව මේ කරුණු කාරණා රටක් සංවර්ධනය කරන රටක් ගොඩනගන අය තුළ මේක තියෙන්න ඕන. ආයතන ගත්තාම ආයතන පරිපාලකය තුළ මේවා තියෙන්න ඕන. අද ගොඩාක් වෙලාවට ආයතන පරිපාලකය තුළ තමයි මේවා නැත්තේ. එතකොට අපි කොහොමද මේවා බෞද්ධ සමාජයක් ධාර්මික ආයතන කියලා කියන්නේ? ධාර්මික ආයතන සකස් වීමේදී මේ ධාර්මික පුච්චලය මොකද gederin ධාර්මික වෙලානේ ආයතනෙට එන්නේ. ආයතනෙ තුලත් ඒ ගතිසිරිත ඔහුගේ චර්යාව තුල තිබෙන්න ඕනේ. මේ විදිහට බලනකොට ධාර්මික කියන වචනේ කියන්න ලේසි වුණාට ඒ කීමට වඩා ධාර්මික කියලා කියන වචනයත් සමග බැඳුණු ක්‍රියාත්මක සමුදායක් තියෙනවා. ඒ සඳහා මොළය හදවත කියලා කියන දෙකේ ඒකායන බැඳීමත් සමග සමාජයට දෙන උතුම් දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ. ධාර්මික මිනිසයා ධර්මයේ සමාජයට දෙන්නේ. අපේ හඳුර දැන් මේ ධාර්මික කියන වචනේත් එක්කම දැන් වහන්සේ මුලින් කිව්වා මේ තෙරුවන් සරණ යාම ගැන කතා කරා. ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන පැහැදීම. දැන් අපි දකින දෙයක් තමයි උදේ හවා අපි පන්සිල් ගන්නවා, විහාරස්ථානට යනවා, භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරනවා. හැබැයි ඒ දේ කරපු පමණින්ම පුද්ගලයෙක් ධර්මානුකූලයි කියලා අපට හිතන්නට පුළුවන්ද? සහ මේ ධර්මික කියන වචනේ අනිත් පැත්ත තමයි අධාර්මික. එතකොට ධාර්මික පුද්ගලයා සහ අධාර්මික පුද්ගලයා කොහොමද අපි හරියට තේරුම් ගන්නේ? දැන් අපි කියමුකෝ පන්සල් යාමයි පන්සිල් ගැනීමයි කියලා කීම තුල ධර්මානුකූල බවක් අතුලත් වෙන්නේ නැහැ නේ. හොරුත් පන්සල් යනෝනේ. දැන් මම දැක පහුගිය දවසක ටීවී එකේ පෙන්නනවා මිනිස්සෙක් ඇවිල්ලා වැඳගෙන බුදුහාඳුරන්ට වැඳගෙන ඉන්නවා. වැඳගෙන ඉන්න ගමන් අර පින් කැටේට දානවා කාසියක්. කාසියක් දාලා එහෙම වැඳගෙන වටපිට බලලා පින් කැටේ උස්සගෙන යනවා. ඒ පන්සල් යන එකක් නේ. දැන් බුද්ධ ආගමේ කියන්නේ මිනිස්යාගේ බාහිර ඇවතුම් පැවතුම් වලට වඩා අභ්‍යන්තරික ඇවතුම් පැවතුම් තමයි වැදගත් වෙන්නේ. එතකොට ධර්මය යනු දැරීමයි. දැන් තමන් තුනුරුවන් සරණ යාම කියලා කියන එක ඒක තමන්ට තිබුණාම ඇති. ඒක වටපිටේ හැම කෙනාටම කියන්න යන්න ප්‍රකාශ කරන්න යා යුතු නැහැ. නමුත් ඒ තමන්ගේ ජීවිත ප්‍රභාව කෙනෙකුට වැටුණට කමක් නැහැ. දැන් අද ඒ සාර ධර්ම, ගුණ ධර්ම, උතුම් ධර්ම සමාජයට ප්‍රකාශ කරන තත්වයටම මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ බැහැලානේ තියෙන පල්ලෙහාට. කෙනෙක් තුනුරුවන් සරණ ගිහිපු කාරණාවත් කෙනෙක් පංචශීලයට අනුගත කාරණාවත් තව කෙනෙකුට අදාළ නැහැ. මගේ සීලය ඔයාට අදාළ නැහැ. ඔයාගේ සීලය මට අදාළ නැහැ. ඔයාගේ සීලය මට අදාළ නම් ඒක මගේ මනසේ තියෙන කුහකකමක් පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මට අදාළ නැහැනේ. ඒක හොයන එක. ඒ වගේ දැන් තමන් සිල් රකින්නේ නැතුව අනුන්ගේ සිල් හොයන කුහක සමාජයක් තමයි අද තියෙන්නේ. කුහක කියලා කියන්නේ තමන් ගාව නැති ಗುಣධර්ම තියෙනවයි කියලා පෙන්වන්න යාමනේ. කුහකකම කියලා කියන්නේ. එතකොට මේ ධාර්මික සමාජය කියලා කියන එකේ තියරි ටිකයි මම මේ කියාගෙන ගියේ. නමුත් කෙනෙක් දැන් පන්සිල් සමාදන් වීම ධාර්මික භවයේ සංකේතයක් නෙවෙයි. සමාදන් වුණ ශික්ෂාපදය තමන් මනසට අනුගතව, කයට අනුගතව, සිතට අනුගතව ක්‍රියාත්මක වීම සිද්ධ කරනවාද කියන එක තමයි සිල්වත් භවයේ ස්වභාවය. ඒ සිල්වත් භවයේ ගුණ සුවඳ තමයි සමාජයට හමාන්නේ. ඒක තමන්ගේ අතිශය පුජ්‍යලික දෙයක්. ආගම කියලා කියන්නේ ආගමානුකූල හැසිරීම කියලා කියන්නේ ඒක තමාගේ අතිශය පුජ්‍යලික දෙයක්. ඒක තව කෙනෙකුට ප්‍රකාශ කරනවා නම් ඒක මේ බරපතල මේ තමන්ගේ චරිතය පිළිබඳ බරපතල ගැටලුවක්. දැන් අද මේ කොරෝනා වසංගත කාලේ ටෙලිෆෝන් එකෙන් කතා කරලා මිනිස්සුන්ට කියනවා මේ කොරෝනා හැදෙන්නේ නැහැ අපේ ගාවට එන්න දෙවියන් වහන්සේ ගාවට එන්න කියලා බයිබල් වලට මිනිස්සු අද්දගෙන සමාජයක් තියෙන්නේ මේ සමාජය. එතකොට ඒගොල්ලන් ගාවට ගියාම කොරෝනා හැදෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ විදිහට මේ ආගම් වෙන විදිහට පතුරවන්න යන එක ඒක Tamanට අයිතිකාරයක් නෙවෙයි. ඒව නිකන් පොඩි බිස්නස් වැඩ. මොකද Tamanගේ ආගමික ප්‍රතිපදාව Taman තුල තිබුණාම ඇති. ආගම පතුරවීම ඒ ආගමිකට අදාළ පූජක පක්ෂයට ඒකේ ඩියුටියනේ. ඒගොල්ලෝ ඒක කළාට කමක් නැහැ. දැන් ඒගොල්ලෝ ඒක කරන්නේ නැතුව වෙන කෙනෙක් වෙන විදිහකට මේ ආගම හසුරවන්න අරගෙන තියෙනවා. ආගම කියලා කියන එක ඕනෙම ආගමක්
ආගම කියලා කියන එක කෙනෙකුට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ජීවිතය ආගමෙන් තමන්ගේ ජීවිතය ප්‍රභාමත් කරගන්න විනා තමන් ආගම පෙන්නගෙන සමාජයට දීම සඳහා නෙවෙයි. එයා ආගමික ජීවිතයක් ගත කරනවාද නැද්ද කියලා කියන එක ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුලින් හෙළි වෙන දෙයක්. ඒ නිසා අපේ දැන් බෞද්ධ සමාජය ගත්තත් වෙනත් ආගමික සමාජ ගත්තත් බොහෝ වෙලාවට අපි දකින්නේ ආමිෂ වශයෙන් පොඩි සෝබන රැල්ලක් සමාජයේ තිබෙනවා. මේ ආගමික භාවය අඟවමින් ආගමික වෙළඳාමක් සමාජය තුල තියෙනවා. දැන් අපිට පොසොන් නැති වුණා කියලා කිව්වට පොසොන් තියෙනවා හොඳට. පොසොන් හොඳට සැමරුවා. හැබැයි වෙලෙන්දා හදපු පොසොන් එක අපිට මේ පාර නැති වුණා. දැන් මොකද ආගමේ තුලත් වෙලෙන්ද ඕන. වෙලෙන්ද අවශ්‍යයි. නමුත් මිත්‍යා වෙළඳාම් සත්‍ය වෙළඳාම් කියලා කියන්නේ මොකක්ද කියලා වෙනම තේරුම් ගන්න ඕන. ඒ නිසා අර මම පුජ්‍යලිකව දකින්නේ ගොඩාක් මිනිස්සු තමන්ගේ ආගමික භාවය බාහිර පෙනුමෙන් පෙන්වන්නට හදනවා. බාහිර පෙනුමෙන් දැන් ගම්මානවල ගියත් දැන් ඔය ඇත්තෝ ගම්මැද්ද අරගෙන යනකොට උනත් ඔයාලට පේනවාද ගොඩාක් මිනිස්සු ඉන්න ඔක්කොම බෞද්ධ තමයි. නමුත් අද බෞද්ධ සමාජය කියලා කිව්වට බෞද්ධ පිළිවෙත් නැහැ. අද ගොඩාක් සමාජය තුල තියෙන්නේ බෞද්ධ මේ පූජනීය ස්ථාන තමයි තියෙන්නේ. මොකද පූජනීය ස්ථාන කියන්නේ එකක්, බෞද්ධ කම කියන්නේ හදවතේ තියෙන එකක්. මොලේ තියෙන එකක්, ක්‍රියාවල තියෙන එකක්. එතකොට ඒ ක්‍රියාවට වඩා පූජනීය ස්ථාන අපිට තියෙනවා. ඒවා දිනපතා ගොඩනංවනවා. ඒ වගේ නිදන් කරන ධාතුන් වහන්සේලාත් ඕන තරම් එනවා කොහෙන් හරි. මාල් ලුකුවට පූජා කරනවා. මං කියන්නේ ඒවා වැරදි කියන එක නෙවෙයි. බුද්ධ ආගමේ බෞද්ධ ප්‍රතිපත්තිය පංචශීල ප්‍රතිපත්තිය තමාගේ ජීවිතය තුල තියෙනවද කියලා නිතර හොයලා බලන්න ඕන කියලා කියන එකයි ඒක අමාරු කාර්යයක්. ඒ සඳහා මඟ පෙන්වීමක් වුණත් අපේ සමාජය තුල අඩුයි. ඒක තමයි හැදෙන්න ඕන. ඒ පංචශීලයට අනුගත පුජ්‍යලයට සමාජය තුල විශේෂත්වයක්, විශේෂ වරප්‍රසාදයක්, විශේෂ තත්වයක් සමාජය තුල තියෙනවා නම් වඩා වැදගත් ඒක. එමෙ අපේ හඳුරන්නේ වහන්සේ සමාජය තුල ධාර්මික පුද්ගලයෙක් වෙන්නේ කොහොමද සහ සමාජයක් ධාර්මික වෙන්නේ කොහොමද යන්න පිළිබඳව උදාහරණ සහිතව පැහැදිලි කරන්නට යෙදුණා. අපි සූදානම් ගම්මැද දම්සභියෙන් කෙටි විරාමයක් ලබා ගන්නට. ගම්මැද්ද දම්සභිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම්මැද්ද දම්සභිය සමග අද සඳහම් සාකච්ඡාව සිදු කරන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාතේගම ඥානීස්වර අපේ කෞරණීය සම්පදන් මහත්මිය සමග අපේ හඳුරුනේ වහන්සේ සමග විරාමයට පෙර සාකච්ඡා කරමින් සිටියේ මේ මූලිකවම අපි හඳුනා ගැනීම සිදු කරගත්ත ධාර්මික සමාජයක් කියන්නේ මොකද්ද, ධාර්මික පුද්ගලයෙක් කියන්නේ කවුද කියන කාරණාව. අපි හඳුන්නේ අපි දකින දේ අපි කරන්නේ මොකක්ද කියන කාරණාව අපි ධාර්මිකයයි හොඳයි යහපත්යයි කියලා කරන දේ ගැන අපට අවබෝධයක් තිබෙනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ අපි අපේ ගිහි සුපින්වතුන් ගත්තට පස්සේ අපි ධාර්මික වෙන්න මොනවද කරන්න ඕනේ? ධර්මානුකූල පිළිවෙත් මොනවද? පිළිවෙත් කොහොමද පුරන්න ඕනේ? මේ කියන දේවල් ගැන අපිට අවබෝධයක් තියෙනවා. සහ මේ තෝරා ගැනීම, හරි දේ සිදු කිරීම සම්බන්ධයෙන් අපිට තිබෙන අවබෝධය ප්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරනේ. මේක භික්ෂුන් වහන්සේලා ගිහියන්ට කරන පැහැදිලි කිරීම එක පැත්තකින් මේ ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව මේ දෙකම අපට අවශ්‍යයි. ඇතැම් තැන්වලදී අපි පටලවා ගන්නවා කියලා අපේ හාමුදුරුවෝ හිතනවා වඩාත් ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ මොකක්ද කියන කාරණාවේදී. මේක ගැන වහන්සේගේ අදහස මොකක්ද? ඔය ඇත්තටම දැන් ධාර්මික වීම කියලා කියන එක ගිහි සමාජයේ විතරක් නෙවෙයි. අද වෙනකොට පැවිදි සමාජයත් ධාර්මික විය යුතුය කියන වචනේ කියනවා එක සැරවැදිද කියලා මං හිතනවා. සැරවැදි නෑ. අද සමාජයේ සම්යම් සිද්ධි දිහා බලනකොට ධාර්මික භාවයේ ගිහි සමාජයේ වගේම පැවිදි සමාජයටත් අවශ්‍ය වෙලා කියලා මම කල්පනා කරනවා. විශේෂයෙන්ම දැන් බුද්ධ ආගමේ
උගන්වන්නේ සෝබන වැඩපිළිවෙලක් නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා මිනිස්සුන්ට කියලා දුන්නේ සෝබන මාෆියාවක් පිළිබඳව නෙවෙයිනේ. ඒ සෝබන මාෆියාව අපායගාමී ක්‍රමය ඒකට ඕන කෙනෙකුට ලීසියෙන් යන්න පුළුවන්. බුද්ධ ආගමේ දැන් තුනුරුවන් සරණ යාම කියලා කියන දේ උනත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සොයා බැලීමක් උන්වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව පිළිබඳව හැඟීමක් දැනීමක් වැටහීමක් සහිතවනේ තුනුරුවන් සරණ යාමනේ වඩා වැදගත් වන්නේ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ කියලා. නිකම්ම බුදු පිළිමයකට වදිනවා කියලා කියන එකත් ප්‍රඥා සම්පන්නව බුදුහාඳුරන්ගේ ගුණ වටහාගෙන වදිනවා කියලා කියන එකත් බාහිර කෙනෙකුට පේන එකම සිද්ධියක් හැටියටනේ. එකම සිද්ධියක් හැටියට පෙනුනට ඒ පුජ්‍යලයන්ගේ චේතනාව අනුවනේ ඒ පුජ්‍යලයන් කරන ක්‍රියාවේ ඵල විපාක ලැබෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් දවස පුරා මාසෙ පුරාම කුඩු විකුණන කෙනෙකුට කුඩු විකුණලා ලොකු මුදලක් හම්බෙන හින්දා පන්සලට ලොකු ආධාරයක් කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය කෙනෙකුට බැරි ලොකු ගොඩනැගිල්ලක් හදලා දෙන්න පුළුවන්. මොකද ඔහුට සල්ලි තියෙනවනේ කුඩු විකුණලා හොයාගත්තේ. ඒ වගේම කටින පින්කමක් පවා කරන්න පුළුවන්. එතකොට දැන් බුද්ධ ආගමේ කියන්නේ ඒව බාහිර ආමිෂ පූජා හැටියට. ආමිෂ පූජා නරක නෑ. නරක නෑ හොරෙකුට වංචාකාරයෙකුට උනත් කරන්න පුළුවන්. සාමාන්‍ය සදහැවන්ත පංචශීලයට අනුගතව ඉන්න කෙනෙකුට උනත් කරන්න පුළුවන් ආමිෂ පූජා. ආමිෂ පූජාවට සල්ලි මිල මුදල් ඕන. එතකොට සල්ලි මිල මුදල් තියෙන කෙනෙකුට ඒව කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සරණ යාමට පංචශීලයට අනුව ජීවත් වීමට 아무තෙන් සල්ලි මිල මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මිනිස්යාගේ චින්තනමය දියුණුවයි පුජ්‍යල හැකියාවයි විතරයි ඕන. ඒ කියන්නේ ධර්මයේ ප්‍රතිපත්තියත් එක්ක ජීවත් වෙන්න ගියාම ඕමනා වෙන්නේ කැපවීම. අද ගොඩාක් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒ කැපවීම කරන්නේ නැහැ. ඒ කැපවීම කරන්නේ නැහැ. ඒ කැපවීම කරන්නේ නැතුව පංච දුස්චරිතයමත් කරගෙන ඒ කරන්න තියෙන හැමදේමත් කරගෙන අරණ්‍ය වාසී හාමුදුරු කෙනෙකුට දානේ පූජා කරලා ඒ හාමුදුරන්ටත් ඉස්සෙල්ලා නිවන් දකින්න තමයි මිනිස්සුන්ට ඕන. එතකොට එහෙම මිනිස්සු වංචනිකයෝ. ඒ වුණාට අපි කලින් නිවන් දකින්නේ කියලා ඒගොල්ල තමයි නිවනටත් යන්නේ. ඒගොල්ලම තමයි අර හාමුදුරුවෝ විවේචනය කරන්නේ. ඒකට කිසිඳු ගිහියෙකුට භික්ෂුවක් විවේචනය කිරීමේ අයිතියක් නැතුවාseම ගිහියෙකුට වුණත් පැවිද්දෙකුට වුණත් කිසිඳු ගිහියෙක් විවේචනය කිරීමේ අයිතියක් ධර්මයෙන් දීලා නැහැ. භික්ෂුවකට දීලා තියෙන්නේ හරි වැරද්ද කියලා දෙන්න පුළුවන් ප්‍රශ්නයක් කිරීම නොකිරීමේ පුජ්‍යලයන් සතු. මොකද දැන් ඔක්කොම ටික පින් කළොත් ඔක්කොම ටික අපි කියන හාමුදුරුවෝ කියන බණ අහලා පින් කළොත් ඔක්කොම දිව්‍ය ලෝකයයිනේ. එතකොට අපායට සෙනග නැහනේ. එතකොට දැන් මේ සංසාරේ මේ මිනිස්සු කරන පින්පව් අනුවනේ දිව්‍ය ලෝක අපාය බ්‍රහ්ම ලෝක මේ තුල පුජ්‍යලෝ සැරිසරන්නේ. අපිට ලෝකයක් පරම පවිත්‍ර විදියට එකපාරට හදන්න බෑ. ඉස්සර ඇතම් පාලකව ධර්මිෂ්ඨ සමාජයක් කියලා එහෙම ලොකු ප්‍රකාශ කරගෙන ගියා. නමුත් එහෙම සම්පූර්ණයෙන් හදන්න බෑ. හැබැයි සමාජය ශෝධනය කරන්න පුළුවන්. සමාජ ශෝධනය කරන්න පුළුවන් භික්ෂුවට පුළුවන්. දේශපාලන නායකත්වයට පුළුවන්. එතකොට රාජ්‍ය නායකයට පුළුවන්. රාජ්‍ය නායකය. අද භික්ෂුවගේ අතින් ඇතම් බොහෝ වෙලාවට මේ හාමුදුරුවෝ තමයි මේව ආරක්ෂා කරගෙන යන්නේ. එන් ටික දෙනෙක් ඔය නිකන් මේ ජවුසන්නටලා උඩ පැන්නට ඒ නිසා අනිත් අය බැනුම් එවට මේ රටේ මේ කටයුතු කරගෙන යන්නේ භික්ෂුව. හැබැයි දේශපාලඥය කරන්නේ ඒක නෙවෙයි. ඒ මිනිස්සයා එයාගේ ආර්ථිකය සඳහා වෙන ප්‍රොජෙක්ට් කරන්නේ. අද ප්‍රාදේශීය മന്ത്രിගේ ඉඳලා පළාත් සභා දැන්නේ මේ දවස්වල අනිත් හැම තැනකම අපි දකින්නේ ඒක. අපි දකින්නේ ඒක බූවල්ෙක් වගේ හැම තැනටම අත ගහගෙන. එතකොට අද දැන් පරිපාලන ප්‍රධාන නායකත්වයේ වුණත් අපි කියමු ජනාධිපති පුටුව කියලා. ජනාධිපති පුටුවත් ධාර්මිකයෙක් නම් ජනාධිපතිතුමා රුවන්වැලි සෑය දිවුරුම් දුන්න එකවත් එයාගේ තියෙන ඥානක්කගේ
මේ අනුරාධපුරයේ පොලිමේ ඉන්න එකවත් නෙවෙයි ජනාධිපති කියලා කියන්නේ. ඊට වඩා මේ පරිපාලනය තුළ ධාර්මික වෙන්න ඕනේ. දැන් ගොඩාක් ආයතන අපේ රටේ රාජ්‍ය ආයතනවල ජනාධිපති විසින් පාලක ප්‍රධානීව පත් කරනවා. ඒ මිනිස්සු ආයතන කනවා. පාඩු ලබන ආයතන. දැන් අපේ රාජ්‍ය ආයතන ඔය පාඩු ලබන ආයතන නෙවෙයි. නමුත් ඒවා පුජ්‍යලික අංශයට දුන්නොත් හොඳ ලාභ ලබන ආයතන බවට පත් කරගන්න. එතකොට දැන් ඒ වගේ පාපකාරී මිනිහෙක් ආයතන ප්‍රධානියෙක් හැටියට පත් කරනවා නම් රටක ජනාධිපති, ඒක ජනාධිපතියට අකුසල සිද්ධ වෙන වැඩක් නේ. ඒ වරප්‍රසාදෙන්නේ මේ සියලුම දේවල් කරන්නේ ආයතනවල. ඉතින් අද ගොඩාක් රාජ්‍ය ආයතනවල ඒ පරිපාලකයෝ කරන අධාර්මික වැඩ නිසා මානව හිමිකම් කොමිෂන් එකේ නඩු පිරීලා. එතකොට මානව හිමිකම් කොමිෂන් එකේ නඩු පිරීලා. ඒ මානව හිමිකම් එකේ කොමිෂන් එකට නඩු යන්නේ මේ රාජ්‍ය ආයතනවල කරන වැරදි නිසා. ඊර්ෂාව, ද්වේෂය, වෛරය, කුහකකම. ඉතින් මේවා පාලකයා හොයන්නේ නැත්තම් මිනිස්සුන්ට බැලලා හරියනවා. සංචරණ සීමා කැඩුවා කියලා මිනිස්සුන්ට බැලලා හරියනවා. රජේ මිනිස්සුන්ටම බැන කාලේ හැමදාම ඉන්න බෑ. පාලකයෙක් වුණාම ඒ සියුම් බුද්ධිය, ඒ විමසීම තියෙන්න ඕන. ඉතින් එහෙම නැති මිනිස්සු රුවන්වැලි සෑය ගාව දිවුරුන් දුන්නා කියලා ආගම හාමුදුරුවෝ එයාට පත් කළා කියලා හාමුදුරුවෝත් ධාර්මික විය යුතු සමාජයක් නේ. දැන් අද සමාජය ගත්තාම ඇතැම් හාමුදුරුවෝරුත් දැන් ගොඩාක් ඉතින් ওই නායක හාමුදුරුවලා කියලා කිව්වට ධර්මානුකූල රාමයෙන් බැලුවහම එකක් නේ. තව පැත්තක් නේ. ඒ නිසා මේ සමාජයක් ධාර්මික කිරීමේ ප්‍රධාන කාර්යය අධම්මික රාජසූත්‍රයේදී විග්‍රහ කරන්නේ ප්‍රධාන පුටුවෙන් පටන් ගන්නට කියලා. දැන් මේ භික්ෂු සමාජයේ සංඝනායක කියලා කිව්වට ඒ සංඝනායක තනතුරු වලට කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ. සංඝනායකම නිකන් නයිට් දැන් සාම මිනිසුරු කිව්වහම ඒක අවශ්‍ය වෙන සීල් එකකටවත් ගහන්න පුළුවන්. සංඝනායක කියලා කිව්වහම ඒකේ ඇති 7-5ක වැඩක් නැහැ. 7-5ක වැඩක් නැහැ. ඉතින් මම නම් පුජ්‍යලිකව මගේ මතය තමයි මම නම් ජීවිතේට සංඝනායකකමක් ගන්නෙ නැහැ. මැරෙනකන් මැරුණයින් පස්සේ මලමිනියට ඒක දුන්නොත් මට කරන්න දෙයක් නැහැ. පණ පිටින් ගන්න නැහැ. එතකොට ඒ සංඝනායක කිව්වා කියලා එතන තනතුරු පළක් වෙලා නැහැ. අද උන්වහන්සේලාට වැඩ කරන්න හැකියාවක් වෙලා නැහැනේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් රාජ්‍යපාලනයේ නායකත්වය සහ කැබිනට් එක. එතකොට ඒගොල්ල ගන්න ක්‍රියාමාර්ග ධාර්මිකද? මෙච්චර කල් ගත්තේ ඒවා ධාර්මිකද? දැන් උදාහරණයක් හැටියට අපි දකිනවා නිදහසෙන් පස්සේ මේ රටේ රජයේ පත්වීම් දුන්නේ සාමාන්‍ය පෙළ පාස් ඊට ඉහළ උපාධි තියන අයට විතරමයි. ධාර්මික තීරණයක් ගැන මම කියන්නේ. මේ ජනාධිපතිතුමා පත්තුණයින් පස්සේ එතුමා තීන්දුවක් ගත්තා සාමාන්‍ය පෙළ පේල් අසරණ පවුල් වලට රජයේ රැකියාවක් දෙන්න. අන්න ධාර්මික තීන්දුවක්. ඒකෙන් එතුමා ධාර්මිකයි කියලා කියන්න බෑ. එතුමාගේ එක ධාර්මික වැඩක් ඒක. එතුමා කරපු. ඉතින් ඒ නිසා ඒක ඒක පිං වැඩෙන හොඳ යහපත් පිංකමක්. විශාල පිංකම. ඒක පස්සේ එතුමා ගාව තිබුණේ උදාරකම ඒක පස්සෙන් පහුව දේශපාලන පැත්තට ගිය එක වෙනම කාරණා. නමුත් ඒ සාමාන්‍ය පෙළ පේලමට රැකියාව ලැබෙනවනේ. එතකොට රජෙක් ගන්න ඕන අනේ වගේ තීන්දුව. දැන් උදාහරණයක් වශයෙන් මේ කොරෝනා එකට කෑ ගහනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමත් ඇවිල්ලා කතා කරනවා. ඒවා ඒ පුජ්‍යලයන්ගේ ක්‍රියාදාම වලක් තියෙන්න ඕන. ප්‍රකාශවල විතරක් වැඩන්නේ. හමුදාපතිතුමා ડોක්ටර් කෙනෙක් නෙවෙයිනේ. එතකොට හමුදාපතිතුමාත් අපිට වැදගත් තමයි. හමුදාපතිතුමා යුද්ධයේදී කිව්ව කර ඒක හරි. කොරෝනා වලදී එතුමා පාස්ද පේල්ද කියන එක අපේ ජනතාවනේ තීරණය කරන්නේ. එතකොට ධාර්මික බව එතනක් තියෙන්න ඕන. එතකොට ධාර්මිකයා කියන්නේ ළඟ බලන කෙනා නෙවෙයි, ඈත බලන කෙනා. ධාර්මික මිනිහා ළඟ බලන්නේ නැහැ, ඈත බලන්නේ. එතකොට මේ කොරෝනා ප්‍රශ්නේදී අවුරුදු සෙල්ලම් නටන්නේ නැතුව ඈත බැලුවා නම් අද අපිට බය නැතුව ඉන්න පුළුවන් සමාජයක් මේ වෙනකොට උදා වෙලානේ. අපේ හඳුරන්නේ මේ අපට
සාමාන්‍ය ජනතාව විදිහටත් වගකීමක් තිබෙනවා නේද? අපි හැම මොහොතකම අපේ ආසන්න ඉන්න නායකයා වෙන්න පුළුවන්, රටේ නායකයා වෙන්න පුළුවන්. මේ අයටම සමහරක් වෙලාවට අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අපි චෝදනා කරන්න සූදානමක් තියෙනවා සහ අපි පුරුදු වෙලා තියෙනවා මෙන්න මේ විදිහට මේක කරපු නැති නිසා තමයි මේ විදිහේ අපට අනිත් පැත්තට ප්‍රතිචාර ලැබෙන්නේ කියලා. නමුත් අපි දකිනවා සාමාන්‍ය ජනතාව විදිහට අපි අපේ වගකීම මගහැරලා තිබෙනවා කියලා. සාමාන්‍ය ජනතාව විදිහට දැන් ඔය කියන කාර්යය සම්පූර්ණ වැරදි. මම ඔකට විරුද්ධයි. සාමාන්‍ය ජනතාවට වැඩක් කියනකොට දැන් මේක සමාජයක ඉන්න සියල්ලම එක හා බුද්ධිතලයේ ඉන්න අය නෙවෙයි. සමාජයේ මිනිස්සුන්ට වැඩි පිරිසකට තියෙන එදා වේල කන ප්‍රශ්නේ. දුව කසාද පන්තල දෙන ප්‍රශ්නේ. මේ ගෙදරට ඊගාව හෙට දවසට බඩු ටික ගේන ප්‍රශ්නේ. ලුණු සබන් කෑල්ලක් නොමිලේ හම්බෙන්නේ නැහැ. මිනිස්සු මහන්සි වෙන්න ඕන. එතකොට එහෙම මිනිස්සු ඉන්න සමාජයක්. එතකොට මිනිස්සුන්ටම වගකීම් නැහැ. දැන් කොරෝනා ප්‍රශ්නේ ගත්තොත් ඒ ගැන කියනවා නම් පළවෙනි කොරෝනා රැල්ලේදී මිනිස්සු ගොඩක් සංවරකම පෙන්නුවා. අපි මේ කතා කරන්නේ අපේ හැමෝටම ඇත්තටම මේ මිනිස්සුන්ගේ ධාර්මික වීම කියන කාරණාවත් එක්ක බොහන්සේ මේ කොරෝනා ප්‍රශ්නේ මතු කරපු නිසා මේ මිනිස්සු සම්මා සතිය පිහිටවගෙන හිටියා නම් මිනිස්සුන්ගේ සම්වරකම මිනිස්සුන්ගේ විනය කියන එක මිනිස්සු හැම මොහොතම හදාගෙන හිටියා නම් අපිට තව කෙනෙක් දිහා ඇඟිල්ල දික් කරලා කතා කරන්න අවශ්‍ය වෙන්නේ අපි අපේ ආරක්ෂාව අපි තහවුරු කර ගැනීමක් තියෙනවා. ඔව් ඒක මහත්තයා මෙහෙමනේ දැන් රටක නායකයෙක් වුණාම මේ නායකයා හරියට දැන් රාජෝවාද ජාතකයේදී පැහැදිලි කරන එකක් තමයි ගවපට්ටියේ ප්‍රධාන ගවයා හරකා ඌ වැරදි පාරක ගියත් හරි පාරක ගියත් උගේ පස්සෙන් එන අය ඒ පාරේ යනවා කියන්නේ. එතකොට රටක ඉන්න හරකා ප්‍රධාන ගොනෙක් නම් ඒ පැත්තේ යන්නවා කියන එක අපිට වළක්වන්න බෑ මහත්තයා. ඒක අපිට මිනිස්සුන්ට බනින්න පුළුවන්. සාමාන්‍ය ජනයට බනින්න පුළුවන්. ඒ සාමාන්‍ය ජනයට බැන්නට වැඩක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ධාර්මික මිනිස්සෙක් වුණාම රට ධාර්මික වෙන්න එපායි. ධාර්මික තීන්දුව ගන්න එපායි. දැන් උදාහරණයක් හැටියට කොරෝනා නීති කැඩුවා නම් එයාට දඩකොලයක් ලියලා දඩේ ලියලා දෙන්න ඕන මිනිස්සුන්ට පෙන්නන්න ඕන. හොරෙන් ඒගොල්ලෝ අත්තරංගුවට ගත්තයි මෙච්චර ගත්තයි මිනිස්සු දන්නේ නැහනේ. 50ක් ගත්තා 100ක් ගත්තා ලංකාවේ වැඩිම ගාණ ගත්තේ මෙහෙමයි කියලා කිව්වට මිනිස්සු දන්නේ නැහනේ. ඒවල දඩකොලේ ලියලා දුන්නා නම් එතකොට මිනිස්සුන්ට මේකේ භයානකම මේකේ ප්‍රශ්නේ පේනවනේ. එතකොට ධාර්මික මිනිස්සු ඒව කරන්නේ. මිනිස්සු මරන්නයි මිනිස්සුන්ට දඩ ගහන්නයි නෙවෙයි නීති දාන්නේ. රටේ ආරක්ෂාවටයි නීති දාන්නේ. එතකොට ඒව ආරක්ෂා නොකරන කීප දෙනාට දඬුවම් ලැබෙනවා කියලා පෙන්වන්න එපායි. කොටහකට නිරෝධායන නීති. කොටහකට දානව නීතිය. කොටහකට දානවා එහෙමම ගෙදර යන්න කියනවා. කොටහක් උසාවියට දානවා. අනිත් අය නැහැ. ඒ කියන්නේ බැරි මිනිහට එක විදිහකයි පුළුවන් විදිහට තව මිනිහෙකයි වැඩ කරන්න කියලා සාමාන්‍ය මිනිහට පෙනුණාම මිනිහ ගන්නේ Tamanට වාසි පැත්ත. Tamanට දැන් ගෙදර ඉන්න තාත්තා නීතියක් දානවා නම් ඒ නීතියට තාත්තත් ගරු කරන්නේ නැත්තම් දරුවෝ ගරු කරන්නේ නැහැ. අපිට බනින්න පුළුවන් දරුවා නීතියක් දාලා තියෙනවා මේ නීතිය පේනවා මේ නීතියට මේ වැඩ කරන්නේ නැහැ කියලා අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි දරුවෝ ගරු කරන්නේ ඒ රටක් වුණත් එහෙම තමයි. නීතිය කියන්නේ බලය මහත්තයා. බලය තියෙන ඕන කෙනෙකුට ඕන නීතියක් දාන්න පුළුවන්. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ මම කතා කරා කියලා කියන එක ඕනනම් නීතියෙන් ඇවිල්ලා මම අල්ලගෙන තව තැනක දාන්න පුළුවන්. ඒක බලය සහ ආයතන සංග්‍රහ තියෙනවනේ. ඒ බලය. නමුත් නීති උවමනා වෙන්නේ මිනිසුන් යහපතෙහි යෙදවීම සඳහා. දඬුවම් දීම සඳහා නෙවෙයි. දඬුවම් දීම රාජ්‍යකාරියක් නෙවෙයි. මිනිසාගේ යහපතෙහි යෙදවීම සඳහා. මිනිසාගේ යහපතෙහි යෙදෙන්න නම් මිනිසාට යහපත් පූර්වාදර්ශ ඕන. දැන් රටේ ඉන්න ලොකු මිනිස්සු ටික ඔක්කොම බෙහෙත් ටික විදගෙන සාමාන්‍ය මිනිසුන්ට විදලා නැහැ. ඉතින් මිනිස්සු ටිකන සංවර වෙලා අද මෙච්චර මැරුණා ඊයේ මෙච්චර මැරුණා කියලා මිනිස්සු මරලා දානවා. તો මිනිස්සු මරලා දැමක් නෙමෙයි කරන්නේ. එතකොට ඒක ධාර්මික සමාජයක් කියලා කොහොමද අර්ථකථනය කරන්නේ? කියන්නේ ලංකාවේ ධාර්මික නායකයෝ ඉන්නවද කියලා හොයන්න වෙලා තියෙනවා තාම. ඒ කියන්නේ අර මහත්ය මුලින් කියපු විදිහට ධාර්මිකයි ඉන්නවා. ආමස පූජා තියෙනවා, පූජා වට්ටි අරන් යනවා, රුවන්වැලි සෑය ගාව ඉන්නවා, දලදා මාලිගාවට යනවා. ඒව කරන්න පුළුවන් මහත්ය කුඩුකාරයෙකුට. කුඩුකාරයාට ගොඩාක් සල්ලි තියෙන හින්දා ඒ මිනිහයාට ශ්‍රී මහා බෝධි ගාවටමත් යන්න දෙයි. අපිට ශ්‍රී මහා බෝධි ගාවට යන්න දෙන්නේ නැහැ. ඇතුලේ වහලා. අරයට සල්ලි තියෙන දෙයයි. ඒව සමාජ සම්මත. ඊට වඩා
ධාර්මික ජීවිතයක ප්‍රභාව එළියට දැනෙන්න ඕන. දැන් අපි හැමදාම කියන්නේ මෙයා හොඳයි යාට වැඩ කරන්න දෙන්නේ නැහැ. මෙයා හොඳයි යාට වැඩ කරන්න. නමුත් අද ගොඩාක් බලන්න මේ ආයතන රාජ්‍ය ආයතන වල පත් කරපු සභාපතිලා උන් වැඩ කරනවද? අපේ රට ආරක්ෂා කරගන්න කියලා රටේ වටේටම දාපු විවිධ රටවල දාපු තානාපතිලා ඒගොල්ලන්ට කෝස් එකක් හදලා පාඨමාලා පෙන්නලා ඔබලා මේව කරන්න කියලා උගන්වලා තමයි තානාපතිලා යවන්නේ. ඒගොල්ලන්ගේ අවුට්පුට් එක ඒගොල්ලෝ කරපු වැඩ කොටස බලන්නේ කවුද? එතකොට ධාර්මික වෙන්නේ කොහොමද? දැන් මෙච්චර කොටි ප්‍රශ්නයක් අපිට ආවේ ලෝකේ හැම රටකම ඉන්න අපේ තානාපතිලා ඒව හරියට කළා නම් රට වෙනුවෙන්නේ ඒගොල්ලෝ ඉන්නේ. නමුත් දැන් ගොඩක් වෙලාවට මේ මිනිස්සු කාලා බීලා දරුවන්ට උගන්නගෙන වැඩ කොටසක් කරන්නේ. එතකොට ධාර්මික නායකයා කියන්නේ ලේසි පහසු මිනිහෙක් නෙවෙයි. 69 ලක්ෂයක් ඡන්ද ගත්තයි කියලා ධාර්මික නායකයෙක් වෙන්නේ නැහැ. ඒ ධාර්මික නායකයෙක් වෙන්න නම් මහත්තයා මේ මිනිස්සුගේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. දැන් ওই කොරෝනා රැල්ලේ වුණත් ඔය මිනිස්සු අවුට් ගියේ ඉහලින් හරියට වැඩ කළේ නැහැ කියලා මිනිස්සුන්ට දැනුණු තැනේදීනේ. මම මේ කාටවත් බනිනවා දොස් කියනවා නෙවෙයි. අපිට මේ හොඳ නරක අතරින් කොතනද වැරදුනේ කියන එක අපි හොයාගන්න යන කෙනෙකුට ආලෝකෙ පෙන්වීම තමයි මේ කරන්නේ. ධම්සවිය කියලා මේ කරන්නේ අරයට බයිනවත් මෙයාට බයිනවත් නෙමෙයි. බයින එක ලේසියිනේ. නමුත් අපේ මේ කිසියම් තැනක වැරදිලා තියෙනවා. ඒ කියන්නේ හරියට මේ ගමන යන්නේ නැහැ. දැන් පන්සලක හාමුදුර කෙනෙක් ගත්තත් මිනිස්සු කියනවා හාමුදුරන්ට බයිනෝ ඇත්ත කතා. නමුත් ඒ බැන්නට එතනත් පොඩි වීක් පොයින්ට් එකක් තිබුණොත් තමයි ඒක වෙන්නේ. ඒ තීවනත් ඒක අර අපිට යන්න වෙන්නේ අර පැරණි කතාවටම තමයි. මොකද ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනේ. ඒක තෙන්නමයි යන්න වෙන්නේ. කොච්චර හොඳ කළත් ඒ හොඳ විදිහට මේක කරන්න ඕන කියන එක. ඒ නිසා මම දකින්නවා අද ධාර්මික කියලා කිව්වට අපි තව සාකච්ඡා කරන්න ඕන. ඒ ධාර්මික සංකල්ප ගම්බලත් නැහැ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම. අනිකට කාට හරි පඩිය වැඩි වෙනවා නම් ඔන්න ඒකට ඊර්ෂ්‍යයි. ඉතින් ඌ කොහොමද බෞද්ධ වෙන්නේ? අපි හඳුන්නේ බුදුදහමේ කියන මේ මූලික හරයන්. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ වර්තමාන සමාජයත් එක්ක අපි ගලප ගත්තොත් අපි අල්පේජ්‍යතාවය නැත්නම් මේ ලද දෙයින් සතුටු වෙන්න නොහැක්කම එක පැත්තකින් තවත් පැත්තකින් මේ කාර්ය බහුල ජීවිතය තවත් පැත්තකින් අපි ධනය මැත්තේ ඒ වෙනුවෙන් මේ පසුපස හඹාගෙන යෑම මේ කියන ජීවන චර්යාවේ අංග ලක්ෂණ හේතුවෙන් නෙවෙයිද අපට දහම මගහැරලා තියෙන්නේ මේ යහපත් චර්යාවන් මගහැරලා තිබෙන්නේ මේ කියන කාරණාව නිසා නෙවෙයිද? නෑ මේ රටේ තියෙන ස්ට්‍රක්චරේ වැරදි. මේ රටේ පරිපාලන ව්‍යුහය වැරදි. පරිපාලන ව්‍යුහය හැදිච්ච හැටි වැරදි. අපි හඳුනන දැන් මිහිඳු මහරහතන් වහන්සේ අපි මුලින්ම සඳහන් කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බැඳීමත් එක්ක ස්ට්‍රක්චර් එකක් හැදුනා කියලා අපි කියනවා. අපි හැමතිස්සෙම කියන්නේ මේ අපිට හොඳ රජවරු හිටියා. රටක් සමාජයක් සම්පූර්ණ මෙතනින් වෙනස් වෙන්න පටන් ගත්තා. එතන ඉඳලා විවිධ ශිල්ප කුල ආවා. සංගමිත්තා මෙහෙණින් වහන්සේත් එක්ක ඒත් එක්ක මේ සමාජ සංස්කෘතිය ගොඩ නැගුණා. එතකොට ඒ හඳුන්වා දුන්නු ක්‍රමය ඒ ආර්ථික සමාජීය සංස්කෘතික වටපිටාව අද ඒ කියන්නේ නැහැ කියන එකද බොහන්සේ කියන්නේ? නෑ අද නැහැ කියලා කියන එක නෙවෙයි. දැන් අපි අවුරුදු 400ක් විතර අපි හිටියනේ අනුන්ට යටත් විජිත රාජ්‍යයක් වෙලා. පෘතුගීසීන්ට, ලන්දේසීන්ට, ඉංග්‍රීසීන්ට යටත් විජිත රාජ්‍යයක් බවට පත් වෙලා තිබුණානේ. එතකොට ඒ කාලවල ක්‍රමයෙන් ඒගොල්ලෝ සියුම් වැඩ කළා. බුද්ධ ආගමට එරෙහිව සියුම් වැඩ කළා. මොකද පරිපාලන බලය, නායකත්වයේ බලය ඒගොල්ලෝ ගාවනේ තිබුණේ. ඒ නිසා බෞද්ධයොත් යම් යම් බිලී බාගත්තා වගේ දෙයක් කළා. මොකද බලය තියෙන තැනට ඇදෙනව වැඩිනේ. බලය තියෙන තැනට දැන් අද මනෝජ් ඔය මට්ටමේ හිටියට හෙට ලොකු තනතුරක් හම්බුනොත් ඔයා ගාවට ඇදෙන පිරිස වැඩි. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට නායකත්වයටපත් වුණ කෙනයි තීරණය කරන්න ඕන මම කොතනද කොහොමද ඉන්න ඕන කියලා. එතකොට ඒ යටත් විජිත කාලය තුල කොටසක් නැති වුණා. ඊට පස්සේ අපිට නිදහස ලැබුණයි කියලා කියනවනේ ඔය මොකක්ද එකක් කියනවනේ 48. එදා ඉඳලා මේ අපිට දැන් මේ ප්‍රජාතාන්ත්‍රීය නායකයෝ ලැබුණනේ ඡන්ද බලයෙන්. එතකොට ලංකාවේ පක්ෂ බිහි වුණා. UMP පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒවා කැඩි දැන් පක්ෂ 100 ගාණක් විතර ඊටත් වඩා වැඩි ගාණක් තියෙනවනේ. මේ පක්ෂ බිහි වුණා.
එතකොට මේ පක්ෂවල ව්‍යවස්ථා හැදුණා. ඒ පක්ෂවල තියෙන ව්‍යවස්ථාවට අර ධර්මය නැහැනේ. දැන් ධර්ම නායකත්වය පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන්න එපායි. එතකොට දැන් ඔය කතා කරලා බැලුවම මේ පක්ෂ ව්‍යවස්ථා අධ්‍යයනය කරනකොට පේනවා ඒකේ ධර්ම නායකත්ව නැහැ. එතකොට මේ පුජ්‍යල නායකත්ව, පෞල් නායකත්ව එහෙමනේ ආවේ. එතකොට ඒ තුල අර ධර්මය කියන සංකල්පය සාමාන්‍ය ජනය තුල තිබුණා. එතකොට සාමාන්‍ය ජනයා විකුණන්න අරගොල්ල පාවිච්චි කර ධර්මය. බුද්ධ ආගම ආරක්ෂා කරනවා, රට රැක දෙනවා එහෙම කියා. ඒ මිසක අර මිහිඳු හාමුදුරන්ගේ නායකත්වයේ ගිලිහුණාමයි. අද ඒක නැහැ. අද මහින්දාගමනේ ඒ උදාර නායකත්ව නැහැ. සමාජ භික්ෂුව තුලත් නැහැ. ගිහි සමාජය තුලත් නැහැ. ඇත්ත කතන්දරේ. නමුත් අපි ඒකට වෙනම අර ලේසි ක්‍රමේ පාවිච්චි කරනවා. වෙසක් උත්සවයේ සමරනවා, තොරන් ගහනවා, රාජ්‍ය මුදල් වියදම් කරනවා, පොසොන් සමරනවා, රජයේ මුදල්, මහජන මුදල්. ඒ ආමිෂ පැත්ත පෙන්නනවා. ආමිෂ පැත්ත නරක නෑ. ගෙදර නිකන් බුදිනවට වඩා මලපාන පූජා කරන එක හොඳයි. ඊට වඩා අපේ මේ දැක්මක් තියෙන්න එපයි. ඒ කියන්නේ ජනතාව අරන් යන දැක්මක් තියෙන්න එපයි. ජනතාව අරන් යන්නේ කොහාටද කියලා. වතින් රාජ්‍ය නායකයටත් නැහැ, ජනාධිපතියටත් නැහැ, මහානායකටත් නැහැ. මහානායක හඳුනට තියෙන අපි බෞද්ධයෝ අරන් යන්නේ මේ මට්ටමට කියලා. මහානායකලා කොච්චර ඉන්නවද? පොතක් ලියන්න තරම් මහානායකලා ඉන්නවා. මේගොල්ලා එකතු කරන්න ගියාම ඊට අමාරුයි. ඒගොල්ලා ඊට වඩා ඇටුවම් බහැපු මිනිස්සු. එතකොට ඒගොල්ලන්ටත් මහ ජනතාව අරන් යන්න, බෞද්ධයෝ අරන් යන්න තැනක් නැහැ. රජයටත් එහෙම එකක් නැහැ. ඒගොල්ලෝ කාලා බීලා විනෝදලා ඉන්නවා ඉතින්. සුඛෝභෝගී ජීවිතයක් ගත කරගෙන ඉන්නවා. ඒ වගේ අර මහා ධනස්කන්ධය අතලොස්සක් පිරිස වියදම් කරගෙන ඉන්නවා. ඒකට අපිට අහවල් කෙනාට කියලා බනින්න බෑ. මේක හැදිච්ච ක්‍රමේ. මොකද නැත්නම් අපිට පස්සේ නිදහස ලැබුණ රටක් නේ ඉන්දියාව. ඉන්දියාව මහා ඉහළ දියුණු තාක්ෂණික හදනවනේ. අපිට මේ ඉදිකට්ටක් හදන එකක් නැති වෙලා තියෙනවනේ. ඒ කියන්නේ අපේ රටේ පුදුමාකාරදී හොරකමයි, ලොකුකමයි පුරෝගන. ඉතින් හොරකමත් ධාර්මික සමාජයේ තියෙන එකක් නෙවෙයි. Taman ලොක්ෙක් කියලා හිතාගෙන ලොකු මාන්නාධිකකමකුත් බෞද්ධකම නෙවෙයි. එතකොට ධාර්මික කියලා කියන වචනේ ඉතුරු වෙලා ඒකේ මේ හරය නැති වෙලා තියෙනවා. අද සමාජය. අපේ හඳුර දැන් අපි නිතරම දැන් මේ විදිහේ මේ තියෙන අර්බුදය ගැන කතා කරනවානේ. දැන් මේකයි මේ කාරණේ, මේකයි මේ ප්‍රශ්නේ කියලා අපි කතා කරනවා. හැබැයි මේකට අපි උත්තරයක් කොහොමද හොයාගන්න ඕනේ? ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ එදා ගෙනාපු ඒ ධර්ම සහ ඒත් එක්ක ගොඩනැගුණු ඒ සංස්කෘතියේ කල්චර් එක අද තියෙන්න ඕනේ කියලා කියන්න බෑ අපිට. මොකද කාලයත් එක්ක මේ ලෝකයේ සිදුවෙච්ච විවිධ වෙනස් වීම් එක්ක ඇතැම් විට ඒ සංස්කෘතික ක්‍රමවේදයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ මූලික හරය වෙනස් වෙන්න බෑ. නමුත් අද වෙද්දී මූලික හරයවත් නැහැ කියලා ඔබ වහන්සේ කියන්නේ. අපි කොතනින්ද මේක පටන් ගන්නව? ඔබ වහන්සේලා මහා සංඝරත්නයේ විදිහට මේ වගකීම් උත්තර ඔබ වහන්සේ නායකත්වය ගැන කතා කරා. ඉතින් මේ නායකයන්ට වගේම මේ එදිනදා සමාජයේ මේ සාමාන්‍ය මිනිසුන්ට මේ කාරණාව අපි හරි තැනකට ගේන්නේ. කියන්නේ අපි ධාර්මික වෙන්න ඕනේ කොහොමද? අපි වෙනස් වෙන්න ඕනේ කොහොමද? කොතනින්ද අපි පටන් ගන්න ඕනේ? මෙන්න මේකට අපි උත්තරයක් දිය යුතුනේ. මොකද හැමදාම අපි අඩුපාඩු පෙන්වා දෙනවට වඩා අපි නැගිටින්න ඉන්න තැනක්, අපි සකස් කරගන්න තැනක් පෙන්වා දිය යුතුයි. අපේ ධම්සභිය ආරමුණත් ඒක මම හිතනවා ඔබ වහන්සේට ඒ සම්බන්ධයෙන් හොඳ පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. ඔව් ඇත්තටම දැන් අපේ පන්සලට යන පාර අතර මේ කොන්ක්‍රීට් දැම්ම පන්සලට එන පාර. එතකොට මේ කොන්ක්‍රීට් දාපු මිනිස්සයා මට ඇවිල්ලා කියනවා හාමුදුරනේ මගේ වේලපත් කඩේ බලා ගන්න ඕන මට කන්න බෑ මගේ ඇඟ ගඳයි කියලා. මගේ ඇඟ ගඳ මටම දැනෙනවා කියලා එයා කියනවා. ඉතින් මම බැලුවා දැන් අර පාරක් කොන්ක්‍රීට් දානකොට දාන ඕන ප්‍රමිතියක් තියෙනවා මහත්තයා. අඟල් 4කට දාලා දාන ඕන ප්‍රමිතියක්. මේ මිනිහා පන්සලේ කොන්ක්‍රීට් එක දැම්මේ අඟල් 2යි. සමහර තැන්වල අඟලයි. එතකොට එහෙම දාලා ඒක ප්‍රාදේශීය ලේකම්කාරයන් මෙහෙමයි ගුවම ඒක බලන්න ටීයෝත් ආවා. හරිද?
එතකොට ටීઓත් ඇවිල්ලා බැලුවා. එතකොට ටීෝ වල දන්නව ඇතිනේ. ලංකාවේ ටීෝ වල. එතකොට වැඩේ කරනවා. ඉතින් අරෝගේ ඇඟ ගඳ ගහන්නේ නැතුව ඉඳීද? අර පන්සලට යන පාර පවා මේ බාගෙට තාර දාලා මේ කොන්ක්‍රීට් දාලා එහෙම කරේ මොකද්ද එයාගේ ධාර්මික බිස්නස් එක? ඇඟ ගඳ ගහන්න ඕනනේ. මං කිව්වා මහත්තයා වගේ ඇඟ ගඳ ගහන්නේ නැත්තම් තමයි ප්‍රශ්නේ කිව්වා. මොකද ඔයා බලන්නකෝ පන්සලට යන්න පාර හදපු එක. ඔයාගේ කේන්දරේ මට බලන්න ඕනේ ගොඩක් අපල ඇති කිව්වා. වෙන කාටද නැහැ. එතකොට ඔන්න ඔය විදිහ තමයි දැන්. එතකොට ඒකට පාස් වෙච්ච මුදලයි ඒ පාස් කර කෙනාට යන ගාණයි ඇමති හරි මැති හරි යන ගාණයි ඊට පස්සේ කොන්ත්‍රාක්ට් එක ගත්ත කෙනාට ගාණයි සබ් යන ගාණයි ඔක්කොම ටික අයින් කරාම අර මේ පාරේ වැඩ කොටස කරලා තියෙන බොහොම ස්වච්ඡමයි. ඒ වගේ තමයි ඔය ලංකාවෙම තියෙන පාරවල්. ලංකාවෙම හදන ඒවා. කවුරු හරි නැති තැනක අපිට කියන්න අපි ඒක හොයලා බලලා ගමු ලංකාවේ මෙහෙමයි. ඒ වගේ පුදුම හොරා කරන ක්‍රමයක් තියෙයි දැන්. මිනිස්සු සාධාරණ විදිහට Tamanට එන කොමිස් මුදල ඒව නීත්‍යනුකූලයිනේ. කොමිස් මුදල ගත්තට ප්‍රශ්නයක් නැහැ. අද වෙලා තියෙන්නේ කොමිස් මුදල ප්‍රමාණයෙන් වැඩේ කරලා වැඩේ කළ යුතු ප්‍රමාණය අතර ගන්න එක තමයි අද තියෙන ප්‍රශ්නේ. එතකොට කොහොමද රටක ධාර්මිකත්වය තියෙන්නේ? එතකොට කොහොමද මේ මිනිස්සු මරුණයින් පස්සේ අපායේ නැතුව වෙන කොහාටද යන්න ඕන? දැන් ලබනාත්මේ උපන්නොත් ඇත්තටම ඔයා උපන්නොත් ඔයාට තේරෙයි ඔය දැන්ට පාර්ලිමේන්තුවේ කැබිනට් එකේ කී දෙනෙක් අපානෝ කොච්චර හම්බෙයිද කියලා. කොහෙද ඉපදිලා තියෙන්නේ කියන්නේ උපන්නොත්. ඒකට ඒ වගේ දැන් රටක් හදනවා නම් රටක් හදන උත්තරීතර තැන කියලා කියන්නේ පාර්ලිමේන්තුව කියනවනේ. ඒ පාර්ලිමේන්තුවේ බලධාරියෝ ටිකනේ කැබිනට් එක කියලා කියන්නේ. එතකොට මේ කැබිනට් එකෙන් ගන්න තීන්දුවත් එක්ක පාය මේ රටක සංවර්ධනය සහ දැක්ම පේන්නවනේ. මේ පන්සලක පැත්තක ඉන්න හාමුදුරුවන්ට මේක ඇඟිලි දික් කරන එක නෙවෙයිනේ. අර කැබිනට් එකේ ඉන්න මිනිස්සුන්ට කන්නද බොන්නද නිදන්නද හැම එකටම රජයේ සල්ලිනේ දෙන්න වියදම් කරන්නේ. එතකොට මේ මිනිස්සු පැයක් එකතු වෙලා ගන්න තීරණනේ රටේ දැක්ම. එතකොට මාස දෙකක් කැබිනට් තීන්දුව අතට අරගෙන අපි සාකච්ඡා කරමු මේ දම්සවියේ කොහොමද රටේ ධාර්මිකත්වය රැකෙන්නේ කියලා. මාසයක් ගත්ත තීන්දුව අරගෙන බලමු මොනවද අරගෙන තියෙන තීන්දුව කියලා. එතකොට අපිට මොන රජයත් එකයි අපි දිගටම ගමු. මේ ආණ්ඩු ගමු ඊගාව ආණ්ඩු ගමු අරගෙන. එතකොට කොහොමද මේව ධාර්මික වෙන්නේ? මේ රටවල් ධාර්මික වෙන්නේ. අපි මේ ධාර්මිකයි කියලා කතා කරන එක දැන් ඇති වෙලා නේද? එතකොට මේ කැබිනට් එක. එතකොට කැබිනට් එකෙන් පාස් වෙලා පාර්ලිමේන්තුවට ගියාම එතන ඉන්න සෙට් එකනේ 225. උන් හූ කියන එකනේ කරන්නේ පාර්ලිමේන්තුවේ. කුණුහරුප කියන එකනේ කරන්නේ පාර්ලිමේන්තුවේ. එක එකාට බණින එකනේ කරන්නේ පාර්ලිමේන්තුවේ. කොහොමද මේක ධාර්මික රටක් කියලා කියන්නේ? දැන් ඔය පාර්ලිමේන්තුව වීඩියෝ කරලා ලෝකෙට ගියාම එතකොට බෞද්ධකම යනු මේකයි කියලා නේද පේන්නේ. ඔය මිනිස්සු කියන කතා දැන් පාර්ලිමේන්තුව කියන කතා සමහර වොයිස් කට් රූපානි වල එහෙම දානවනේ. මේ මෙහෙම කිව්ව. එතකොට මේ මිනිස්සුන්ගේ කොහෙද ධාර්මිකකම තියෙන්නේ? කොයි තැනේද ධර්ම? එයා කතා කළ යුතු ඒ තැනේදී කතා කරන කුණුහරුපෙද ගමට සාධාරණේ වෙන්නේ. ගමේ පාරවල් ටික හැදෙන්නේ. එතකොට ඒ කැබිනට් එක හරහා ගන්න තීන්දුව පාර්ලිමේන්තුවෙන් සභාගත වෙලා එතන තමයි මුදල් වියදම් වෙන්නේ. එතකොට ඒ ධාර්මිකකම එතන තියෙන්න ඕන. ධාර්මිකකමට ආගමක් නැහැ. ධාර්මිකකමට ආගමක් නැහැ. ධාර්මිකකමට මානවීය භාවයයි ඕන. ඒ මානවීය භාවයද ලංකාවේ තියෙන්නේ මංකොල්ල කෑමද ලංකාවේ තියෙන්නේ කියලා කියන එක වෙනම හොයන්න ඕන. අපි මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න කියලා මිනිස්සුන්ට බැනලා දිනයක් පවුනාම පොලිස් කාර්යයකට ගාණක් දුන්නේ නැත්නම් දඩකොලේ ලියලා ඒ වගේම නෙවෙයි. පොලිස් වලත් ලොකු වැඩ කොටසක් කරනවනේ. මොකද ඒවයි ධාර්මික බව ඉහළ ඉඳන් එන්න ඕන. ඒක එතකොට දැන් අර විදේශිකයන්ට යටත් වෙලා හිටිය කාලයක් ඊට පස්සේ නිදහස ලැබුණේ කිව්වයින් පස්සේ ඉඳලා ආපු පාලකයෝ අපිට කරපු වැඩ මොනවද කියලා බැලුවහම අපේ බෞද්ධ මහින්දාගමන මිහිඳු සංස්කෘතිය බලන්න පුළුවන්. මිහිඳු සංස්කෘතිය කියන නමක් තියෙනවා. ඒකට අපි වඳිනවා. ඒකට ගරු කරනවා. නමුත් ඒ වැඩපිළිවෙල මේවයි යනවද නැද්ද කියලා වෙනමම පරිශන කරන්න ඕන දැන්. ඔබ ආයතනෙත් ගොඩක් ඔය පරිශන නිලධාරීන් මට මතකයි සරත් කුමාර පෙරේරා මහත්තයා එහෙම නිතර පරිශන ගැනමනේ කතා කරන්නේ. එතකොට ඒ වගේ ගොඩක් ඔබ ආයතනයේ තුල වුණත් මම දකිනවා ගොඩක් ඔය සමාජ පරිශන පැත්තට බර
සංස්කෘතියක් තිබුණේ තියෙන්නේ. එතකොට ඒක ওই ගම්මැද්ද වැඩසටහන වුණත් ඒකේ ලොකු වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒක අවංකව කරනවා කියලා අපිට පේන්නේ. එතකොට ඒ වගේ අපි මේ පරිේෂණ තුලින් ඇත්තටම මාධ්‍ය වලින් කරන්න බැරි මොනවද? එහෙමයි. ජන මාධ්‍ය තුලින් කරන්න බැරි මොනවද? ජන මාධ්‍ය තුලින් කරන්නේ මොනවද අපේ රටේ? ඒ බහින්ද මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ ධාර්මිකත්වයේ මාධ්‍යවල නේද තියෙන්න ඕන. මාධ්‍ය වේදික තුල නේද තියෙන්න ඕන. ඒකනේ දෙන්න ඕන. ඉතින් ප්‍රවෘත්ති අහනකොට පේනෝනේ ඒකේ ධාර්මිකකම මොකද ටික. ඒ නිසා මේක දොස් කීමක් නෙවෙයි. මේව නැවත අපි හිතන්නට වෙනම යා යුතුයි. කොතනින්ද හැදෙන්නේ කියලා ඔබ ඇහුවට අපිට එක පාරට කියන්න බෑ. ප්‍රධානියකින් හැදෙන්න ඕන. ධම්මික රාජ සූත්‍රය කියන්නේ ප්‍රධානියකින් හැදෙන්න ඕන කියලා. අපේ හඳුරන්නේ දැන් අපි කියනවා වහන්සේ කියන කාරණාවත් එක්ක අපිට ඉහළින් ඉඳලා පහළට යම් කිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේක ආගමික වශයෙන් වෙන්න පුළුවන්, ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්. අපිට තිබෙනවා අපේ හඳුරන්නේ මූලාශ්‍ර. බුදුදහම තුළ වහන්සේ කිව්වා මේ ධම්මික සූත්‍රයේ වගේ කාරණා අපිට දහම අපි ඇයි දැනගෙන අපි අසුරු කරන්නේ නැද්ද? ඒ අසුරු නොකරන්නේ Tamanගේ පෞද්ගලිකත්වයේ ගොඩනගා ගැනීමකට නැත්නම් බලය වෙනුවෙන්ද කුමන කාරණාවකටද කියන ප්‍රශ්නේ අපි හමුවේ තිබෙනවා. ඒ කියන්නේ මෙච්චර දියුණු දහමක් නැත්නම් මෙච්චර අවබෝධයක් ජීවිතයට දෙන දහමක් අපි ළඟ තියෙද්දි මේක මේ එක පැත්තකට සීමා කරනවා නෙවෙයි. මේ අපේ බිම්මට්ටමේ ඉඳලා ඉහළටත් ඉහළින් ඉඳලා පහළටත් අපි හැමෝටම අපේ ජීවිතයේ වැදගත් දේවල් මගහැරලා තියෙනවා අපේ හැමදෙරුනේ. අපි ජීවත් වෙන්නේ ඉතාමත් කෙටි කාල සීමාවක්. මේ කෙටි කාල සීමාව තුළ අපි අපේ ජීවිතයේ සාර්ථකත්වය, මෙලොව ජීවිතයේ සහ පරලොව ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් අපි ගමන් කළ යුත්තේ කොහොමද? ඒ සඳහා මඟ පෙන්වීම දහම තුළ ලබා දීලා තියෙනවා. අපි කතා කරන්නේත් මේ ධාර්මික ජීවිතය තුළ අපි සුවපත් වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව. මේ සමාජය සහ රට ලෝකයේ සුබවාදී තැනක් බවට පත් කරන්න ඕනේ කොහොමද කියන කාරණාව. අපිට මේ මග හැරිලා තියෙන්නේ ඇයි අපේ හැමදුරනේ මේ වගේ දේවල්. දැන් අපි මිහිඳු මහරහතන් වහන්සේගේ දහම උන්වහන්සේ බුදුන් වහන්සේගේ දහම ගෙනාවට පස්සේ අපි වසර 2600කුත් ඉක්ුත් වෙලා අද නැවත වතාවක් ආපහු හැරිලා කතා කරනවා ඒ දහම අපි ළඟ නැහැ කියලා. ඇයි අපට මෙහෙම මග හැරෙන්නේ? මේ මහත්තයා දහම නැහැ නෙවෙයි. දහම තියෙනවා දහමට අනුගත මිනිස්සු නැතිකම. ඒ කියන්නේ මේ පරිපාලනය සකස් වෙච්ච විදිහ දැන් යුරෝපා රටකුයි අපේ රටයි ගත්තා අපි බැලුවොතින් ඇත්තටම අපේ රට ගැන පුදුම දුකක් නෙන්නේ. අපේ මිනිස්සු හරියට දුක් විඳිනවනේ. බොහොම දුක් විඳිනවා, දුක් මහන්සි වෙනවනේ. මේ ළමයෙක් ගත්තාම ආබාධිත ළමයෙක් ගත්තාම පවුල් පුදුම තරම වෙනවනේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ ධනය බෙදී යාමේ හැදිච්ච ව්‍යුහය මේ ක්‍රමයේ හැදිච්ච ව්‍යුහය වැරදි. ඒක වෙනස් වෙන්න ඕනේ. වෙනස් කරන්න කොන්ද පණ තියෙන නායකයෙක් ඕන. දැන් බලන්න අධ්‍යාපනයේ බලන්න. ඇත්තටම අධ්‍යාපනයෙන් මොකද්ද කරන්නේ? ඇත්තට මොකද්ද කරන්නේ? විභාග පාස් කරලා 100ක් පාසලට මොන්ටිසෝරියට ගියා නම් එයින් එක්කෙනෙක් විශ්වවිද්‍යාලයට තේරෙනවා. එයාට හොඳට සලකලා කන්නද බොන්නද ශිෂ්‍යත්වද දීලා උගන්නලා එයාට රුපියල් 35000ක රැකියාවක් දෙනවා. ඒකනේ කරන්නේ. අපේ හඳුරු කියන්නේ මේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි කියලා. ඔව්. අර 99ට වෙන්නේ මොකද්ද කියලා හොයන්නේ නැහනේ. විභාග පෙළ අයට වෙන්නේ මොකද්ද කියලා. උන් කනවද බොනවද කසාද බඳිනවද මුකුත් හොයන්නේ නැහනේ. සාමාන්‍ය පෙළ දක්වා විභාගයට ඉගෙන ගත්තේ නැති කොල්ලොත් ජීවත් වෙනවනේ. ඒගොල්ලෝ එන කවුරුවත් හොයන්නේ නැහැ. අර ඒකයි මම කිව්වා අර ජනාධිපතිතුමා සාමාන්‍ය පෙළ පෙළයට රැකියාවක් දුන්නා. ඒක මම විශේෂ කරලා සලකන්නේ මේ නිදහසෙන් පස්සෙම මන් දන්න ජනාධිපතිවරයෙක් කරපු එක වැඩක්. අපේ හඳුරන්නේ කල් වෙලා බොහෝසේ නික්ම ගිහිල්ලා තිබෙනවා. බොහෝ කරුණු කාරණා වහන්සේ පැහැදිලි කළා. උදාහරණත් එක්ක දැනෙන්න තේරෙන්න වහන්සේගෙන් අවසාන වශයෙන් මම මෙහෙම අහන්නම්. අපි හැදෙන්නට ඕනේ. අනිවාර්යයෙන්ම අපි හැදෙන්න ඕනේ. ඉක්මනින් අපි හැදෙන්න ඕනේ. අපට ඒ හැදෙන්නට නම් මේ යන ක්‍රමය වහා වෙනස් කරන්නට නම් අපි බුදුන් වහන්සේ විසින් වදාළ ඒ නිර්මල දහම අපේ ජීවිතවලට එකතු කරගෙන සමාජය රට ලෝකයේ නිවැරදි තැනකට අරගෙන යන්නට නම් අපේ හාමුදුරනේ කල යුත්තේ කුමක්ද විය යුත්තේ කුමක්ද කියන කාරණා බොහොම කෙටියෙන් වහන්සේගෙන් කරගෙන. ඔව් ඇත්තටම දැන් කල යුත්තේ කුමක්ද විය යුත්තේ කුමක්ද කියලා කියන එක මිනිස්සු හැම පාරම හිත හිතා අවුරුදු 5න් 5ට වෙනස් කර එනවනේ.
ආවට දැන් තාම එකෙක් වෙන්නේ නැහැ කියන එකනේ පේන්නේ. ඒ කියන්නේ පාලකයන්ට මේ රට හරියට පාලනය කරන්න බෑ කියන ප්‍රශ්නය වෙන්නේ. කාට හරි බැනලා මිනිස්සුන්ට බැනලා විපක්ෂයට බැනලා පක්ෂයට බැනලා ෂේප් වෙන එක නෙවෙන්නේ. එතකොට මං හිතනවා මේ දැන් ඔබතුමාලා පටන් ගත්ත ගම්මැද්ද තියෙන්නේ. ඔය වැඩසටහනත් එක්කම ඔය මම කිව්වේ රාජ්‍ය ආයතනවල හොරකම් කරනවා මේ ජනාධිපතිතුමා පත් කරපු වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගියේ ගමන් බාත්රූම් එකක් හදාගන්න පටන් අරගෙන වෙන වැඩ ආයතනවල ඉන්න ළමයි එක්ක වෙන සෙල්ලම් කරනවා මිසක ආයතනවල වැඩ කරනවා අඩුයි අපේ රටේ කියලා. එතකොට මෙන්න මේවා එකින් එක එකින් එක හොයා පරිේශනාත්මක මාධ්‍ය වලින් එළියට දැම්මොත් එතකොට පවත්නා මිනිස්සු කරන වැරදි කියන එක දිගින් දිගටම යනෝනේ. ප්‍රවෘත්තියක් කිව්වට ඒක නිවැරදි වෙන ගම පසුපස අඹා යාම කියන අදහස ගෙනාවේ සිරසෙන්. මේ රටේ ඉස්සර ප්‍රවෘත්ති කියලා එකක් තිබුණා. මොකක් හරි කිව්වා එතනින් ඉවරයි. නමුත් සිද්ධියක් අරගෙන ඒක නිවැරදි වෙනකම් පසුපස හඹා යාම කියන අදහස ඔය නිමල් ලක්ෂපති මහත්තයලා ඉන්න කාලේ ඉඳලම අරගෙන ආවේ සිරසෙන්. ඒ ක්‍රමේ මේ රටේ ඔබලා පටන් ගත්තොත් මේක ජනප්‍රිය ක්‍රමයක් වුණොත් අනිත් මාධ්‍ය කොපි කරනවනේ. එහෙම කොපි කරන එක හොඳයිනේ. හොඳ දේ කොපි කරන එක හොඳයිනේ. ඒ තුල මාධ්‍යකරුවන්ට රට බාර දීලා මේ යන වැඩපිළිවෙල ටිකක් අරගෙන යා හැකිදෝ කියන අවිනිශ්චිත බලාපොරොත්තුවක් මගේ ඔළුවේ තියෙනවා. එහෙමයි අපේ හඳුරන්නේ. අපි රට දෙස ලෝකයේ දෙස මම විවෘතව බැලිය යුතුයි. අපි ගැන හිතන ගමන් විශේෂයෙන්ම අපෙන් රටට ලෝකයට විවෘතේ කුමක්ද යන්නත් බොහොම ගැඹුරින් සිතා බැලිය යුතු කාලයක්. දහම අපේ ජීවිත තුළට නිවැරදිව ගලපා ගැනීම තුළ අපේ ජීවිත වගේම අපි අසුරු කරන්නන් අපි ජීවත් වන සමාජයක් ධාර්මික සමාජයක් වෙනවා ඒ අනිවාර්යයි. ඉතින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ රටට අරගෙන ඇවිල්ලා මේ සමාජ තලය තුළ මේ භූමිය තුළ ස්ථාපිත කිරීමෙන් අනතුරුව වසර 2600ක කාල සීමාවක් අපි ආපහු හැරලා බැලුවට පස්සේ අපේ හෘද සාක්ෂියට අපි හරියට කතා කළොත් ඇත්තටම දහම තුල අපි ජීවත් වෙනවාද එය මේ පොළොව තලයේ තුල මේ මොහොතේ නිවැරදිව ස්ථාපිත වෙලා තිබෙනවාද අපි අපේ ජීවන චර්යාවට නිසි ලෙස බද්ධ කරගෙන තිබෙනවාද අපි ප්‍රතිඵල ලබනවාද කියන ප්‍රශ්නාර්ථය අපි හමුවේ තිබෙනවා. ඒ නිසා මේ මොහොත මේ කාල සීමාව අපට අනිවාර්යයෙන්ම අපේ ධාර්මික ජීවිතය ගැන සිටිය යුතු කාල සීමාවක්. මේ සියල්ල අපි අතහැරලා දාමු. අපි තනිව හිතුවොත් මේ ජීවිතයේ අනිත්‍ය බව අසාර බව අපි කෙදිනක හෝ මිය යන මොහොතේ අපේ හදවතට කතා කරලා බලන්න අපිට හැකියාවක් තිබෙනවා නම් අපි ඇත්තටම ධාර්මිකව ජීවත් වුණාද? සමාජයට අපි දෙයක් කළාද? ඒක රටේ ඉහළ තැන ඉඳලා පහළ තැනට අපි හැමෝම සිතා බැලිය යුතු කාරණාවක්. ඒ නිසා ඔබෙන් ඉතාමත් ගෞරවණීය ඉල්ලා සිටින්නේ ඔබට ලැබුණු මේ ජීවිතය මිනිස් ආත්ම භවය දැහැමිව ගත කරන්නට මේ උතුම් නිර්මල දහම අසුරු කරගන්න. අපි ගෞරවයෙන් යුතුව මේ මොහොතේ ඔබට ඒ ඉල්ලීම කරන ගමන් අද දවසේ සදහම් සාකච්ඡාවට වැඩම කරවන්නට යෙදුණු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාතේකම ඥානිසර අපේ කරුණානිධි සම්පතයන් වහන්සේට පාදාභිවන්දනයෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබන අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වැනි අතිවරයන් වහන්සේ නමක් අද දවසේ ගම්මැද්ද දම්සවියට වැඩම පිළිබඳව ඉතින් අපි ලබන ඉරිදා දවසේත් සුපුරුදු වේලාවට හමු වේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ඔබට තිසරට සරණයි.